අද අපි ගිය සතියේ කතා කරා ස්විචින් concept ගැන. එතකොට අද අපිට කතා කරන්න තියෙනවා IP connectivity ගැන. මේ IP connectivity ගැන කතා කරනකොට අපිට තියෙනවා routing table එකේ components ගැන කතා කරන්න. ඒ වගේම router එකක් මේ packet forward කරද්දී මේ decisions කොහොමද ගන්න කියන එක ගැන කතා කරන්න තියෙනවා. එතකොට අපිට IPv4 සහ IPv6 static routing ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම තමයි OSPF introduction එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද දවසේ අපි කතා කරන්නේ. අපි අද මේ දේවල් කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මම පොඩි මතක් කිරීමකට කොටස් දෙකක් කතා කරන්න තියෙනවා පොඩ්ඩක්. up table එක සහ default gateway එක ගැන. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම PDU එකක් protocol data unit එකක් කියන්නේ මොකක්ද කියලා. OSI model එක ගත්තත් TCP IP model එක ගත්තත් ඔයගොල්ලන්ට පේනවා නැති මේ data එක application presentation session මම OSI model එක refer කරලා කියන්න. මේක step by step කියන්නේ layer එකෙන් layer එකට පල්ලෙහාට යනකොට මේක මේවට කියනවා application layer එකේදී application PDU එකක් කියලා. ඒ වගේම transport layer එකට යනකොට මෙන්න මේක මේ data එකට කියනවා segment එකක් කියලා. එතකොට මේ segment එක network වලට යනකොට මේක packet එකක් කියලා, data link layer එකට යනකොට මේක frame එකක් කියලා, අන්තිමට physical interface එකට යද්දී bits කියලාත් අපි හඳුන්වනවා. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ අපි layer එකෙන් layer එකට පල්ලෙහාට යනකොට මේ data එකට එක එක headers add වෙනවා. transport layer එකේදී add වෙනවා, IP layer එකේදී add වෙනවා. එතකොට frame එකේදී MAC address add වෙනවා. ඒ වගේම එක එක කොටස් add වෙවි තමයි පල්ලෙහාට යන්නේ. අපි මෙතනින් තුන්වෙනි layer එක IP network layer එක කියලා ගත්තොත් IP packet එකක් අපි consider කරොත් IP packet එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා source සහ destination IPs සහ එතකොට TTL values, other information සහ ICMP. ඒ කියන්නේ internet control message protocol එක. protocol එකක් වයිස් අපි use කරන්නේ pin එකේදී පාවිච්චි කරන protocol එක. හරි, මේකදී අපි IP packet එක deep පොඩක් explain කරලා බලුවොත් මෙතනදී අපිට තියෙනවා fields ගොඩක්. ඔයගලන්ට පේනවා ඇති version, IHL, type of service, flags, මෙන්න මේ වගේ fields ගොඩක් තියෙනවා. මෙතනදී ඇත්තටම මේ level එකේදී අපි කතා කරන්නේ source IP address සහ destination IP address කියන දෙක සහ TTL value කියන දෙක. එතකොට අනිත් දේවල් ඔයගොල්ලෝ මෙතනින් එහාට ඉගෙන ගන්නකොට level by level උඩට යනකොට තව දේවල් ඉගෙන ගනි. අපි දැනට consider කරන්නේ මෙන්න මේ source සහ destination TTL value කියන කොටස් තුන. එතකොට අපි 10.0.0.10 කියන PC එකේ ඉඳන් ICMP protocol එකක් අර අපි pin message එකක් generate කරොත් මේ pin message එක කොහොමද වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. එතකොට මේ මෙතනදී pin කරන් try කරනවා source IP address එක 10.0.0.10 කියන තැන ඉඳන් 10.0.0.20 කියන තැනට pin message එකක් යවන්න හදනවා. එතකොට මෙයා මේ pin message එක යවනකොට layer 3 packet එකේදී source IP address එක දානවා. එයාගේ IP address එක. ඒ වගේම destination IP address එක විදිහට එයා දානවා එයාට pin කරන්න තියෙන IP එක. ඒ කියන්නේ pin කරනවා කියන්නේ අපි මෙතන connectivity එක බලන එක. ඒත් TTL value එක 128යි. මේක සාමාන්‍ය Windows වල default value එකක් විදිහට එන්නේ. දාලා මෙන්න මේකට අනුරූපව මෙතනදී packet එකක් generate කරලා මේ packet එක යවනවා data link layer එකට. data link layer එකේදී මොකද කරන්නේ? data link layer එක වැඩ කරන්නේ අපේ physical
MAC addresses එක. එතකොට මේ අර උඩ යවපු පැකට් එක මෙයා data එක විදියට දාගෙන මෙයා බලනවා layer 3 protocol එක frame එකක් වැඩ කරන්නේ හැමතිස්සෙම MAC addresses එක්ක. එතකොට layer 3 protocol එක විදියට මෙයාගේ higher level protocol එක IPv4 source MAC address එක විදියට එයා pin message එක generate කරන MAC address එකක් destination MAC address එක විදියට pin message එක යවන්න ඕන message එකක් තමයි දාන්න ඕන. හැබැයි මෙතනදී අපිට තියෙනවා ප්‍රශ්නයක්. අපිට මේ තියෙන data ඔක්කොම ටික මෙතන තියෙනවා. layer 3 protocol එක තියෙනවා IPv4 කියලා. source MAC address එක තියෙනවා. එතකොට මේ green color TC එකේ source MAC address එක. එතකොට destination MAC address එක විදියට අපි මොකද්ද දාන්නේ? අන්න එතකොට මෙන්න මේ destination MAC address එක මේ හොයාගන්න අපිට mechanism එකක් තියෙනවා. අන්නේ mechanism එක ගැන කතා කරනකොට අපිට කතා කරන්න වෙනවා address resolution protocol එක ගැන. එහෙම නැත්නම් ARP protocol එක ගැන. මේ ARP protocol එකෙන් කරන්නේ ඇත්තටම IP address එකට අදාළව MAC address එක හොයලා දෙන එක. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මෙතනදී අපි original pin message එක generate කරායින් පස්සේ අපිට මෙතන original අපේ packet එකේ මේ frame එකේදී destination MAC address එක අපිට හොයාගන්න විදියක් නැහැ. එහෙමනම් මේ destination MAC address එක හොයාගන්න අපි මේ අපි original packet එක පැත්තකින් තියලා ඉස්සර pin message එක pin command එක issue කරායින් පස්සේ generate වෙන මේ pin මේ frame එක පැත්තකින් තියලා අපිට හොයාගන්න වෙනවා destination MAC address එක. ඒ destination MAC address එක කොහොමද හොයන්නේ? මෙන්න මෙතන තමයි ARP protocol එක involve වෙන්නේ. ARP protocol එකේදී අර message එක පැත්තකින් තියලා ARP protocol එකෙන් අහනවා ARP protocol එකෙන් message එකක් generate කරලා එයා අහනවා මේ ARP protocol එකේ තියෙන destination MAC address එක source MAC address එක protocol එක ARP කියලා තියෙනවා. එතකොට මේ ARP message එකෙන් අහනවා who has 10.0.0.10.0.0.20 කාගාවද තියෙන්නේ මෙන්න මේ IP address එක. මොකද මෙතනදී මේක අහනවා. එතකොට මම තව දෙයක් කියන්නම් මේ IP addresses සහ MAC addresses වල වෙනසක්. IP address එක හැමතිස්සෙම stable. ඒ කියන්නේ IP address එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට MAC address එකක් ගත්තාන් පස්සේ අපි MAC address එක හැමතිස්සෙම router එකක් pass කරනකොට router එකෙන් router එකට PC එකෙන් PC එකට මේ වගේ layer 3 switch එකකින් switch එකට මේ යනකොට මේ MAC address එක change වෙවි තමයි මේ මෙයා ගමන් කරන්නේ. කියන්නේ මේ MAC address එක කියන එක වෙනස් වෙනවා IP address කියන එක වෙනස් වෙන්නේ නැහැ. මෙතනදී මෙයා protocol එකෙන් අහනවා 10.0.0.20 මෙන්න මේ IP address එක තියෙන්නේ කාගාවද? මෙතනදී ARP protocol එකෙන් මේ කාගාවද කියලා අහන එකෙන් අදහස් කරන්නේ මේ 20 කියන IP address එකට අදාළව MAC address එක මට එවන්න. එහෙමනම් මේ MAC address එක හොයාගන්න විදිහට අපි එතකොට මෙතනදී source MAC address එක විදිහට දානවා අපේ PC එකේ MAC address එක, destination MAC address එක විදිහට දානවා F ගොඩක්. F ටිකක් දානවා. F කියන්නේ මම කතා කරා දැන් කීපයකදී broadcast address එක. broadcast address එකේදී කරන්නේ මේ address එක එක්ක මේක switch එකට යවුවාම මේ විදිහට packet එකක් හදලා මේ packet එක switch එකට යවුවාම switch එකෙන් කරන්නේ මෙයා බලනවා destination MAC address එක මොකද්ද කියලා. F ටිකක් තියෙන්නේ. F කියන්නේ broadcast address එකක්. එතකොට මෙයා කරන්නේ මෙයාට message එක ආපු interface එකෙන් අර අනිත් active interface ඔක්කොගෙම මේ message එක එළියට දානවා. මේ message එක එළියට දැම්මාම 10.0.0.20 20 කියන message එක බලනවා. හරි. මේ message එක ඇවිල්ලා තියෙන්නේ මට. 20 කියන්නේ මමනේ. Yes, I do. මංගාව තමයි මේ IP address එක තියෙන්නේ. හරි. මේ IP address එක මංගාව තියෙනවා නම් මම එතකොට මෙයා ආපු මේ ARP protocol එකෙන් අහලා තියෙන්නේ මේ මගේ IP එකට අදාළ MAC address එක මම එහෙනම් මේ data එක විදියට මෙතනට මගේ MAC address එක add කරන්න ඕනේ. හරි. එතකොට මෙතන MAC address එක add කරලා එතකොට destination IP එක විදියට මේ ARP message එක generate වෙච්ච කියන්නේ එයාට එනකොට source MAC address එක විදියට තිබුණ එක destination MAC address එක විදියට දාලා එයාගේ
එයාගේ ඇඩ්‍රස් එක source මේ MAC ඇඩ්‍රස් එක විදියට දාලා මේ පැකට් එක යවනවා reply එකක් විදියට අර app response එකට reply එකක් විදියට. එතකොට මේ message එක ගියා අපි ගාවට ආවයින් පස්සේ 10.0.10 කියන machine එක ගාවට ආවයින් පස්සේ මේකෙන් මේක de-encapsulate කරලා බලනවා මොකක්ද එයාට හොයාගන්න ඕනලා තුන destination MAC address එකනේ. හරි. destination MAC address එක මට මෙන්න හම්බෙලා තියෙනවා. මොකක්ද? මෙන්න මේ රතු පාට කොටුවෙන් තියෙන්නේ මෙන්න මේක තමයි අපි හොයපු address එක. destination IP MAC address එක. එතකොට මේ destination MAC address එක අරගෙන මේක ඔරිජිනල් අපේ frame එකට අපිට නැති උනේ destination MAC address එකනේ. දැන් හොයා app එක ගිහිල්ලා IP address එකට අදාළව destination MAC address එක හොයාගෙන ආවා. එතකොට ඒක දාලා ඉවරලා මෙතනට destination address එක විදිහට මෙයා send කරනවා packet එක මෙයාගේ destination location එකට. ඒ කියන්නේ 10.0.0.20 කියන location එකට. මෙන්න මේක තමයි app වල app protocol එකෙන් කරන්නේ. එතකොට අපිට තව දෙයක් මේකේ බලන්න තියෙනවා. මොකද්ද මේ app දැන් මේ අපි කතා කරේ අපේ 10.0.0 කියන network එක ඇතුළේ මේ app වල වැඩ කිරින්නේ. එතකොට අපි බලන්න ඕනේ default gateway එකත් එක්ක මෙන්න මේ app කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඕකේ. අපි බලමු default gateway එක. default gateway එකක් කියලා කියන්නේ හැමතිස්සෙම පළවෙනි දවසේම කතා කරා default gateway එක කියලා කියන්නේ. එහෙම නැත්නම් router එකේ gateway එකක් කියනවා, router එකක් කියනවා, අපි default gateway එකක් කියනවා. මේ මොන නමෙන් කිව්වත් gateway එකක් කියන්නේ different IP address connector interfaces. එතකොට මම පළවෙනි දවසේම කිව්වා මෙතනදී router එකට නෙමෙයි IP addresses තියෙන්නේ. මේ IP addresses තියෙන router එකේ තියෙන interface එකට කියලා. එතකොට දැන් මෙතනදී ගත්තොත් එහෙම 10.0/0/0 කියන network එකට අදාළ එක portion එකක් තියෙනවා 10. ඒකේ IP address එක තමයි 10.0.0.1 කියන්නේ. එතකොට 190 එතකොට 192 කියන portion එකට අදාළව තව එකක් තියෙනවා. එතකොට මේ 10.0 කියන network එකේ තියෙන සියලු packet එතකොට මේ වෙනත් destination location වෙනත් network එකකට යවන්න ඕන නම් මෙයා යවන්නේ මේ router එකේ gateway එකට. එතකොට 192 එකේ 192 network එකේ තියෙන දෙයක් තියෙනවා නම් මේක port කරන්න ඕන නම් මෙයාගේ interface එකේ 192 gateway එක කියලා කියන router එකේ interface එක 192.168.10.0 කියලා තියෙනවා. මේක හරහා තමයි අපිට 10.0 කියන network එකට කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ router එකේ default gateway එකේ වෙන්නේ. default gateway කියන්නේ different subnet connect කරන එකක් නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක connect වෙන්නේ. එතකොට මේ default gateway එක මෙන්න මේ අපි බලමු කොහොමද මේ pin එකත් එක්ක වැඩ කරන්නේ. එහෙම නැත්නම් කොහොමද මේ app එකත් එක්ක වැඩ කරන්නේ කියලා. අපේ goal එක තමයි pin request එකක් යවන්න ඕන 192.168.10.8 කියන PC එකට. එතකොට PC එකෙන් reply එකක් එන්න ඕන. මම මේ message එක generate කරන PC එකට. ඉස්සෙල්ලා වගේම ICMP protocol එක පාවිච්චි කරනවා. ඉස්සෙල්ලා වගේම 10.0.0.10 කියන PC එකෙන් message එක generate කරනකොට අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙම අපිට එනවා. අපිට මේක frame එකක් විදිහට encapsulate කරද්දී අපිට ආයි destination IP address එක නැහැ. එහෙමනම් මේ destination IP address එක හොයාගන්න ආයි අපිට involve වෙනවා app කියන protocol එක. මේ ගමන app අහනවා, app message එක අහනවා who has 192.168.10.8 කාගාවද මෙන්න මේ 192 address එක තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අහන්නේ මෙයා මේ 10.0 කියන network එකේ ඉඳලා 10.0 කියන network එකේ ඉඳන් කොහෙවත් මෙන්න මේ IP address එක නැහැ. මේ IP address එක මෙතනට නැත්තම් ඊට පස්සේ මෙයාට option එකක් විදියට මෙයා යනවා මේ PC එකේ routing table එකට. මේ route table එකට යනවා.
මේ PC එකේ. මේ PC එකේ route table එකට ගියාම ඕගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා entries දෙකක්. එකක් තමයි අපේ 10.0 කියන network එක. on links කියලා කියන්නේ directly connect වෙලා තියෙනවා මේ 10.0 කියන network එක. තව entry එකක් තියෙනවා. පොඩක් අමුතු entry එකක්. gateway එක විදියට 10.0.0.1 තියෙන destination address එක විදියට 0.0.0.0 තියෙන mask එක විදියට /0. එහෙම නැත්නම් subnet mask එක 0.0.0.0 තියෙන network එකක් ගැන කතා කරනවා. මොකක්ද මෙන්න මේ network එක? මොකද්ද මේ network එකෙන් කරන්නේ? මේ network එකෙන් කරන්නේ අපි PC එකට දානවනේ හැමතිස්සෙම default gateway එක. මේ default gateway එක දානකොට මෙතනදී automatically මේ routing table එකට add වෙනවා මෙන්න මේ entry එක. මේ default gate එක දානකොට මේක add වෙන්න හේතුව තමයි මේ ඔයාට අදාළව ඔයාගේ network එකේ ඒ කියන්නේ 10.0.0.0 කියන network එකේ නැති packet එකක් generate වුණොත් මෙන්න මේ generate වෙන packet එක එවන්න මගේ මෙන්න මේ gateway interface එකට. එතකොට එතන destination සහ mask එක 0.0 තියෙනවා. ඒ කියන්නේ any network any subnet mask කියන එක. එතකොට එයා කියනවා ඔයාගේ network එකේ නැති ඕනම network එකක් මං ගාවට එවන්න. මෙයා බාර ගන්නවා any network any subnet mask. ඕනම subnet mask එකක් තියෙන network එකක් තියෙන එකක් මෙයාගේ interface එකට එවනවා. හරි මෙතනින් එහාට බලනකොට මෙතනදී අපි ඉස්සෙල්ලා ඇහුවා කාගාවද මේ 192.168.10.8 කියන IP address එක තියෙන්නේ. එතකොට මෙයා දැන් බලනවා දැන් 10.0 කියන network එකේ මේ IP address එක නෑනේ. එහෙනම් මෙයා routing table එකේ බලනවා match කරලා මෙයාට මේ අදාළ IP එක අනට අදාළව තියෙනවද කියලා. මෙතනදී match වෙනවද කියලා. මෙතන routing table එකේ entry එක බැලුවොත් 192.168.10.8 කියන එක match වෙන්නේ නෑ පළවෙනි entry එකත් එක්ක. හරි. එතකොට දෙවෙනි entry එක දිහා බැලුවාන් පස්සේ මෙතන තියෙන අර මං කිව්වා වගේ any network any subnet mask. ඒ කියන්නේ any network වලින් පස්සේ මේ 192.168.10.8 කියන network එක මේකට අයිති. ඒ කියන්නේ right. හරි. එහෙමනම් ඔන්න එයාට හම්බුණා location එක. හැබැයි එයා මෙතනදි කරන්නේ මේ network එක IP address එක ඉනිනෙට් මේකට අරගෙන මෙයා ගන්නවා මෙයාට මේ IP address එකට අදාළ 192 එක ඉස්සෙල්ලා ඇහුවේ දැන් 1 කාගාවද මේ 192.168.10.8 තියෙන්නේ කියලානේ. දැන් මෙයා අහනවා මෙයා කනෙක්ට් වෙලා තිනවා හින්දා මෙන්න මේ 10.0.0.1 කියන එකට මෙයා ඊගාව අවස්ථාවේදී අහන්නේ කාගාවද තියෙන්නේ මෙන්න මේ IP address එක. ඒ කියන්නේ default gateway address එක තමයි මේ අහන්නේ. එතකොට මේ default gateway address එක අහනවා. එතකොට මෙයා දන්නේ මෙයා මේක port කරනවා. එතකොට message එකක් generate කරනවා. app එකේදී app message එකක් app request එකක් අර විදිහටම generate කරනවා. මේක destination IP එක විදිහට මේ F අකුරු ටික දාලා එයාගේ 10.10 කියන PC එකේ source IP එක දාලා මෙයා generate කරනවා මෙන්න මේ message එක මේ packet එකක්. එතකොට මේක මේ packet එක send කළා මේ default gateway එකට. අපි එහෙම නැත්තම් අපි මේ default gateway එකට යවුවෙන් පස්සේ default gateway එකෙන් කියනවා right මට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ අහන්නේ මගේ MAC address එක. 10.0.01 කියන එකට අදාළව MAC address එක තමයි. මොකද ARP protocol එකකින් ඇවිල්ලා තියෙන ARP protocol එකෙන් අහන්නේ මේ IP එකට අදාළව MAC address එක මොකද්ද කියලා. හරි. මෙතනදී MAC address එක ඔන්න මෙයා දාලා මෙයා ආයි මේ packet එක destination එක විදියට මේ green PC එකේ .10 කියන PC එකේ දාලා source එක විදියට source MAC address එක විදියට මෙයාගේ එක දාලා මේ packet එක ආයි යවනවා .10 කියන PC එකට. එතකොට .10 කියන PC එකට මේක හම්බුනාම එතකොට app එකෙන් දැන් ඔන්න MAC address එක හොයාගෙන ආවා 10.0.0.1 කියන එකේ හොයාගෙන ආවා. එතකොට අපි original message එක අරගෙන
අපි ජෙනරේට් කරපු පින් මැසේජ් එක අරගෙන ඒකට ඉන්සර්ට් කරනවා මෙන්න මේ ඩෙස්ටිනේෂන් MAC ඇඩ්‍රස් එක මේක. ඔයා යන්න මෙන්න මේ ඇඩ්‍රස් එකට. එතකොට එහෙම ඇඩ්‍රස් එකට යන්න කියලා කිව්වයින් පස්සේ මේ ජෙනරේට් කරන පැකට් එක මෙතනට යනවා. මෙතනට ගියයින් පස්සේ අපි බලනවා මේ රවුටර් එකට ආවෙන් පස්සේ මේක මෙයා මෙතනින් ෆ්‍රේම් හෙඩර් එක ගලවනවා. මොකද හේතුව තියෙන්නේ මෙයාට තවදුරටත් මේ ෆ්‍රේම් හෙඩර් එක වැඩක් නැහැ. ෆ්‍රේම් හෙඩර් එක මෙතනින් අයින් කළා. මෙයා IP පැකට් එක එළියට ගන්නවා. de-encapsulate කළා IP පැකට් එක ගන්නවා. එතකොට මේ IP පැකට් එකේ තියෙන දේවල් ඉස්සෙල්ලා අපි යවුවේ source එක 10.0 destination IP එක අපිට 192 කියන ඇඩ්‍රස් එකට යන්න ඕන. මෙයා බලනවා ඊට පස්සේ රවුටර් එකට ආවෙන් පස්සේ රවුටර් එකේ තියෙන රවුටර් එකට අදාළව තියෙන routing protocol එක මේ routing table එක. මේ routing table එක ගත්තාම මෙයාට directly connect වෙලා තියෙනවා. directly connect වෙලා මෙයාට දෙපැත්තෙන් connect වෙලා තියෙනවා. directly මේ C කියන එකෙන් අදහස් කරන්නේ directly connect වෙලා තියෙනවා කියන එක. එතකොට මෙයාගේ routing table එක බලුවාන් පස්සේ මෙයාට පේනවා entry එක 192.168 කියන අර පැකට් එක යවන්න ඕන තැනක්. මොකද ඒක එයාට direct connect වෙලා තියෙන නිසා. එතකොට මෙයා කරන්නේ ආයි තර වගේම තමයි match වෙන entry එක බලනවා. match වෙනවා මේ 192 කියන 168.10.0 කියන 0/24 කියන එක match වෙනවා මෙයාගේ address එකත් එක්ක. එහෙමනම් ඒක තියෙන්නේ කොහෙද? මේ fast ethernet 0/1 කියන interface එකෙන්. මෙන්න මෙතනදී මේ කියන මේ interface එකෙන් මම මේ message එක එළියට දාන්න ඕන. හරි මෙතනදී එළියට දානකොට මේ message එක එළියට දානකොට තව දෙයක් කරනවා. මෙන්න මේ router එක මෙන්න මේ TTL value එක. අපි ඉස්සෙල්ලා කිව්වා time to live. එහෙම නැත්නම් TTL value එක. TTL value එකෙන් කරන්නේ TTL value එක මම කියවා default Windows PC වලින් generate වෙන 128 කියලා. මේ TTL value එකෙන් කරන්නේ TTL value එකෙන් ඇත්තටම කියන්නේ මෙයාට යන්න පුළුවන් routers ගන්න. මෙයාට යන්න පුළුවන් hops ගන්න. එතකොට මේ TTL value එක router එකක් හරහා යන හැම අවස්ථාවකදීම මෙයාගේ value එක මෙයා එක ගානේ අඩු කරගන්නවා. මෙයා decrement කරනවා එක ගානේ. එතකොට මේක මෙතනින් මේ F0/1 කියන interface එකෙන් එළියට දාන්නේ මෙයා මේක 127. ඒ කියන්නේ එකක් අඩු කරලා. මොකද මේ 127 කියලා එළියට දානවා. ඒ වගේම තමයි මෙන්න මේ TTL value එක මේ විදිහට ගිහිල්ලා සාමාන්‍යයෙන් පැකට් එකක් රවුට් කරනකොට අපිට මේ වගේ ප්‍රොටෝකෝල් එකක් හම්බ වෙන්නේ නැහැනේ. අපි මේ වගේ routers ගානක් තියාගෙන සෑහෙන routers ගානක් පව කළා තමයි මේ data communicate වෙන්නේ. එතකොට මෙන්න මේ value එක යම්කිසි මොහොතකදී මේ අඩු වෙලා 0 වුණොත් TTL value එක 0 වුණොත් එතනින් එහාට මේ frame එක තව මේ පැකට් එක තවදුරටත් යන්නේ නැහැ. ඒ පැකට් එක මෙතනින් dispose කරලා දානවා. 0 වෙච්ච තැනින් dispose කරලා දානවා. එතකොට අර වගේම තමයි ආයිත් මෙතන කතා කරන්න වෙන්නේ. මෙතනදී IP පැකට් එක තියෙනවා. දැන් එතකොට යන්න ඕනේ මේ network එක දන්නවා. යන්න ඕන address එක දන්නවා. IP address එක මේකට අදාළව අර ඉස්සෙල්ලා වගේම මේක frame එකට encapsulate කරලා මෙයා ආයිත් app generator එකක් යවලා මේකට අදාළව අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ අදාළව MAC address එක හොයාගෙන ඒ MAC address එක මේ අපේ ඔරිජිනල් message එකේ destination MAC address එක විදිහට දාලා මෙයා මේක අදාළ PC එකට යවනවා. මෙන්න මේක තමයි default gateway එකත් එක්ක ARP කියන protocol එක කොහොමද වැඩ කරන්නේ. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා ඒක. එතකොට අපි ගත්තොත් අපිට තියෙනවා කතා කරන්න static routing ගැන. static routing. මොකද්ද මේ static routing කියලා කියන්නේ? static routing ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕන directly connect networks කියන. directly connect. ඒ කියන්නේ මම router එක නම් මට direct connect වෙලා තියෙන networks මොනවද? මෙතන router එකට connect වෙලා තියෙන දෙපැත්තේ networks දෙකක් 192.168.10.1 කියන network එක සහ 10.0.0.1 කියන network එක. මේ කියන
directly connect වෙලා තියෙනවා. මේ direct connect වෙලා තියෙන මේ 192 කියන එක 0/1 වලිනුත් 10 කියන .0 කියන network එක f0/0 වලිනුත් direct connect වෙලා තියෙනවා. මෙතනදී එයාට මේ අර ඉස්සෙල්ලා තිබුණු network එකම පොඩ්ඩක් expand කරලා තියෙනවා. මැද්දට තව router එකක් දාලා හරි router එකක් දාලා තව මැද්ද router B කියන එකක් දාලා මේ පොඩක් network එක expand කරලා තියෙනවා. මෙතනදී අපි කතා කරමු මේ router A සහ router B ගැන. router A සහ router B ගැන ගත්තොත් අපි directly connected. එයාට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන network ගැන. එයාට link එකෙන් on link එකෙන් link එකක් කරා සම්බන්ධ වෙලා තියෙන network ගැන තමයි අපි මේ directly connect network ගැන කියලා කියන්නේ. එතකොට මේතනදී router A එක ගත්තොත් එහෙම මෙයාට connect වෙලා තියෙනවා network දෙකක්. අර ඉස්සෙල්ලා කිව්වා වගේම 10.0 කියන network එක සහ 172.16.0.1 කියන network එක. එතකොට router B එක ගත්තොත් එහෙම router B එකට connect වෙලා තියෙනවා f0/0 කියන network එකෙන් 172.16.0-0 කියන network එකත් f0/1 කියන එකෙන් 192 network එකත් connect වෙලා තියෙනවා. එහෙමනම් මෙතනදී ඉස්සෙල්ලාම දැන් static routing එක ගැන කතා කරනකොට මෙතනදී අපි කතා කරන්න ඕන ආයි කතා කරන්නේ අපි මේ connectivity එකක් ගැනනේ. ආයි කතා කරනවා අපි pin message එකක් ගැන. කොහොමද මේ pin message එක වැඩ කරන්නේ? මේ generate කරන pin message එක කොහොමද මේ 192 වලට යන්නේ? මෙතනදී අපි බැලුවාම අපේ source IP එක තියෙනවා, destination IP එක අපිට ඕන 192.168.10.8 කියන එක තැනට යන්න. මම මේ ස්ලයිඩ් එකේදී කතා කරනකොට මම අර මේ හැම ස්ලයිඩ් එකකටම මම මේ අපි කතා කරන්නේ මේ IP address කියන layer 3 network layer එක ගැනනේ. එතකොට මේ IP address ගැන මෙතනින් එහාට කතා කරනකොට මම මේ layer 2 encapsulation එක MAC address එක දින කතන්දරේ පොඩ්ඩක් අතාරිනවා. මොකද ඒක ඉස්සලා මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලිනේ. මම මෙතන IP address ගැන තමයි මෙතනින් ඉස්සරහට කතා කරගෙන යන්නේ. නැත්නම් එකම දේ repeat වෙනවා. ඒක නිසා හරි මෙතන source IP එක විදිහට එයාගේ IP එක දාලා destination IP එක විදිහට ඒක දාලා 192 IP එක දාලා TTL value එක 128ක් කරලා මෙයා මේ message එක forward කරනවා මෙන්න මේ router A කියන එකට. router A කියන එකේ routing table එක බැලුවොත් මේ routing table එකට අදාළව එක entry එකක්වත් මේ routing table එකේ නැහැ. ඒ කියන්නේ 192.168.10.8 කියන network එකට අදාළව යන්න කිසිම path එකක් මේ routing table එකේ නැහැ. මෙයාගේ මේ router A කියන එකේ router A කියන එකේ routing table එකේ නැහැ. එහෙමනම් සාමාන්‍ය මෙන්න මේ වගේ destination එකක් නැතුණාන් පස්සේ packet එක කරන්නේ packet එක throw කරලා දානවා. packet එක ඉදිරින් යාට travel කරන්නේ නැහැ. හරි. එහෙමනම් අපිට මේ topology එක අපි මේක දිහා බලන් ඉන්න අපිට මේ පේනවා මෙතන routing table එකේ router A කියන එකේ routing table එකේ මේ entry එක නැති වුණාට ඊට මෙහා පැත්තෙන් තියෙනවා මේ yellow circle එකක් ගාලා ඉවලා 192 කියන network එක. ඒතකොට router ඒකක් තියෙනවා. router එකේ interfaces දෙකක් තියෙනවා. හරි. එහෙමනම් අපි කොහොමද මේක මෙතනින් එහාට යන්නේ? මෙතනින් එහාට යන්න නම් මේ 192 මේ router A එකේ තියෙන packet එක මේ 192.168.10.8 කියන PC එකට යන්න නම් අපිට ඕන වෙනවා ඉස්සෙල්ලාම router B වලට යන්න. router B වලට යන්න ඕන. router B වලත් මෙන්න මේ router B එකේ මෙන්න මේ router interface එකට f0/0 කියන interface එකට යන්න ඕන. එහෙම නැත්නම් අපි IP address එක විදියට ගත්තොත් 172.16.0.2 කියන IP address එකට යන්න ඕන. එතකොට මෙතනදී අපි කියනවා ඔයා යන්න මෙන්න මේ router B එකේ මෙන්න මේ f0/0 කියන interface එකේ මෙන්න මේ IP address එක. මෙන්න මේ IP address එක. මේ address එකට ගිහිල්ලා තමයි ඔයාට 192 network එකට යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ මෙතනදී පෙන්නලා තියෙන්නේ.
හරි. එතකොට මේ නෙට්වර්ක් එකට යන්න නම් අපිට ඕන වෙනවා මේකට දාන්න ස්ටැටික් රවුට් එකක්. අපිට ඕන මෙනුවලි ඩිෆයින් කරන්න වෙනවා මේ නෙට්වර්ක් එකට යන්න පාත් එක. අපි මේකට කියනවා රවුට් එකක්. අපි ස්ටැටික් රවුට් එකක් කරනවා. අපි තමයි ඇඩ්මිනිස්ට්‍රේටර් තමයි. නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් තමයි මේ පාත් එක ඩිෆයින් කරන්නේ. මේ පාත් එක ඩිෆයින් කරන්නේ මේ කොහොමද යන්නේ කියලා. එහෙමනම් මෙන්න මෙතනදී අපි දානවා ස්ටැටික් රවුට් එක 192.168.10.0/24 කියන නෙට්වර්ක් එකට යන්න ඕන නම් ඔයා යන්න ඕන ඔයාගේ next hop IP address එක 172.16.0.2. ඒ කියන්නේ router B එකේ fast ethernet 0/0 කියන ඉන්ටර්ෆේස් එක. ඔයාට මේ නෙට්වර්ක් එකේ 92 නෙට්වර්ක් එකට යන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම යන්න ඕන මෙන්න මේ ඔයාගේ next hop IP එක හරහා. එතකොට මේ routing මෙතන දැන් ඒක අපි කියනවා මේක හරහා යන්න කියලා කියනවානේ. මේක හරහා යන්න කියලා මෙයාට කිව්වහම මෙයා මේ router එකෙන් අර ඉස්සෙල්ලා වගේම TTL value එක එකක් decrement කරනවා. මොකද ඒක router එකක් pass කරලා යන හින්දා. pass කරලා මෙයා යනවා router B එකට. අපි static route එකක් දැම්මා B එකට එන්න. අපි පාර පෙන්නුවා B එකට එන්න. ඒක නිසා මේ router A එකේ ඉඳන් B එකට මෙයා travel කරා. හරි. මෙතනදී router B එකට ආවහම router B එකේ routing table එක බැලුවොත් එහෙනම් එයාට connect වෙලා තියෙනවා මේ 192.168 කියන network එක directly connect වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට පුළුවන් මේක ගෙලින් මේ forward කරන්න මේ අදාළ IP address එකට. මේ අදාළ IP address එකට මේක forward කරාම මේ අදාළ IP address එක මේක forward කරාන් පස්සේ දැන් අපි එව්වේ pin request එකනේ. pin request එකක් තමයි මෙච්චර වෙලා මේ ආවේ. මේ වගේ මෙකනිසම් එකක් තියෙන්න ඕන අනිත් පැත්තට මේ pin request එකට response එක දෙන්න. එහෙමනම් echo reply එක. reply එක generate කරන මේ PC එක 192.168.10.8 කියන PC එකෙන් reply එක generate කරනවා. generate කරලා මෙයා forward කරනවා router B වලට. router B වලට forward කරාන් පස්සේ මෙයා බලනවා 10.0.0.10 කියන network එකට යන්න. මේකනේ අපිට යන්න ඕනේ network එකට යන්න. අපිට mechanism එකක් තියනවාද කියලා දකින්න. හරි. 10.0 වලට යන්න අපිට mechanism එකක් තියනවාද කියලා. So router B එක බැලුවොත් එහම අපිට mechanism එකක් නැහැ. 10.0.0 කියන network එකට යන්න අපිට ක්‍රමයක් නැහැ. අපිට පාරක් නැහැ. අපේ request එක ආවා. අපි response එක යවන්න ඕන. ඒ කියන්නේ connectivity එක තියෙනවා නම් request එක යවුවෙන් පස්සේ response එක අනිවාර්යෙන් යන්න ඕනේ. එතකොට මේ connectivity එක තියෙනවා කියලා අපි දැනගන්නේ. එතකොට මෙතනදී මෙයාට direct සම්බන්ධ වෙච්ච connected interfaces නැහැ. එතකොට අපි ආයෙ ඉස්සෙල්ලා කරා වගේම අපි කියන්න ඕන ඔයා router ඔයා යන්න ඕන නම් 10.0.0.10 කියන network එකට යන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම යන්න ඕන ඔයාගේ 172.16.0.1 කියන network එකට. මේක අපි කියන්න ඕන මෙන්න මේ router එකට. මෙතනින් එහාට යනවා. එතකොට router එකේ destination address එක විදියට ඒක දානවා. අපි add කරනවා එතකොට network එකට යන path එකක් 172.2.16.0.1 කියන next hop එක හරහා තමයි ආය යන්න ඕන. මේ path එක දාලා මෙතනදී ආය අර ඉස්සෙල්ලා විදියටම travel කරනවා router B එකේ TTL value එක එකක් අඩු කරනවා. ඊට පස්සේ router ඒකට යනවා. router ඒකට ගියාම router ඒකට direct connect වෙලා තිනවා. මෙන්න මේ fast ethernet 0/0 network එක directly connect වෙලා තිනවා 10.0 කියන network එකට. එතනින් යා මේ message එක forward කරනවා එතනට. හරි මෙන්න මේක තමයි අපි static routes ගැන කතා කරද්දි කතා කරන්න තියෙන්නේ. අපි මේකේ පොඩි demonstration එකක් බලුවොත් මෙන්න මේ network එකට අදාළව අපි මේ network එකේම static routes දෙකක් මේ දැම්මොත් මේ static route දෙක දැම්මම පස්සේ අපි බලමු මේක මොකද වෙන්නේ කියලා.
මගේ නෙට්වර්ක් එක පේනවා ඇති ඔයගලන්ට අර ඉස්සලා තිබුණ ටොපොලොජි එකමයි වෙනසක් වෙලා නැහැ. මෙතනදී මම මේක මේ PCs වලට IPs දාලා මේ ඉන්ටර්ෆේසස් වලට IPs දාලා කන්ෆිග් කරලා තියෙනවා. මොකද වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා. එතකොට මේ PC එකට ඉස්සෙල්ලාම මම දාලා තියෙනවා මෙන්න මේ PC එකට 10 IP address එක 10 කියලා දාලා තිනවා. එතකොට මේ පැත්තේ තියෙන PC එකට 8 කියලා දාලා තිනවා. ඉන්ටර්ෆේසස් ගැන ගත්තොත් එහෙම මම පෙන්නන්නම්. so IP interface brief කියලා ගමු. අපිට interfaces ගැන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ gigabit ethernet 0/0 topology එකේ තියෙන මේක fast ethernet කියලා. මෙතනදී gigabit ethernet වෙලා තියෙන වෙනසකට තියෙන මේක. එතකොට මෙන්න මේ fast gigabit ethernet 0/0 කියන මෙන්න මේ network එකට IP address එක දාලා තිනවා මේ default gate එක විදියට මේ PC එකට දාලා default gate එක විදියට මෙන්න මේ address එක. ඒකේ අනිත් පැත්තෙන් 0/ කියන එකට අදාළව මේ address එකක් දාලා තියෙනවා. අපි එතකොට මේකේ IP එක බලුවොත් IP routing table එක බලුවොත් එන router A කියන එකේ router A කියන එකේ අපිට පෙන්නනවා directly connect වෙච්ච network දෙකක්. එකක් gigabit ethernet 0/ කියන එකනොත් අනිත් එක 0/1 කියන එකනොත්. එතකොට මේකෙදි මෙතන පෙන්නනවා මේ L අකුර කියන්නේ මොකද්ද? මේ local address එක. එහෙමනම් මෙයාගේ තියෙන මෙයාට මෙන්න 32 කියන්නේ මොකද්ද? 32 කියන්නේ අතරම IP address වල exact IP එකක් නේ. 10.0.0.1 කියන exact IP එකම තමයි මේ 32 කියලා /32 කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ local address එක. එහෙම නැත්නම් මේ interface එකට අදාළ address එක තමයි මෙන්න මෙතනදී මේ පෙන්වන්නේ. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම මෙතනදිත් ඒ router එකේ අනිත් interface එකට අදාළව එයාගේ IP address එක පෙන්වනවා. router B එක ගත්තත් ඒ වගේම තමයි. so IP route කියලා ගෙවුවොත් router එක දෙපැත්තේ තියෙන මෙන්න මේ direct connect වෙලා තියෙන interfaces දෙක පෙන්වනවා. 172 සහ 192 කියන network එක පෙන්වනවා. අගේරේ mic එකක් on වෙලා තිනවා. පොඩ්ඩක් mute කරගන්න. හරි. අර ඉස්සෙල්ලා කතා කරා වගේ මේ router B එකේ interfaces දෙක network දෙක දෙපැත්තට connect වෙලා තිනවා. ඒකේ local යාට තියෙන IP address දෙක මෙතන පෙන්නනවා. මේක තමයි routing table එකේදී අපිට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම ඔයාලට පෙන්නුවොත් එහෙම මේ පැත්තෙන් අපි pin කරලා ඔත් යාගේ default gateway එකට ඒ කියන්නේ 10.0.0.1 කියන interface එකට ප්‍රශ්නයක් නැහැ pin වෙනවා. එතකොට අපි ඒකේ අනිත් පැත්තට කියන්නේ අනිත් පැත්තේ network එකට යවුවොත් එහෙම 172 අනිත් පැත්තේ interface එකට router එක යවුවොත් pin request එකක් 16.0.1 කියන එකට ඒකත් ප්‍රශ්නයක් නැහැ pin වෙනවා. එතනදී අපි 1.2 කියන එකට යවුවොත් ඒක pin වෙන්නේ. මේ පැත්තෙන් ඒ කියන්නේ router ඒකේ මෙන්න මෙතන මේ 72.16.1 කියන තැනට වෙනකම් මේ පැකට් එක එනවා. අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් 192.168
10.1 කියන යාගේ default gate එක ප්‍රශ්නයක් නැහැ. එතනට පින් වෙනවා. ඒ router එකේම අනිත් පැත්තේ interface එක ගත්තොත් 172.16.0.2 කියන එක ප්‍රශ්නයක් නැහැ පින් වෙනවා. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අතරමැද්දේ කොටසේ. ඔන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අතරමැද්දේ කොටසේ. මෙන්න මේ අතරමැද්දේ කොටස තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ අතරමැද්දේ. මෙන්න මේ link එකේ. මෙන්න මේ link එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ පැත්තේ මෙතනට වෙනකුණුත් මේක පින් වුණා. router B එකේ මේ පැත්තේ interface එකටත් පින් වුණා. මෙන්න මේ link එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ link එකේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා අපි static router එකක් මෙතනට දාන්න ඕන. මේක කොහොමද දාන්නේ? අපි කියන්නේ on router A එකට අපි අර ඉස්සෙල්ලා කතා කරනකොට කිව්වා වගේම 192 config mode එකට යන්න ඕන. ඔබ configuration mode එකට ගිහිල්ලා අපි මේකට කියන්න ඕන IP route. IP route කරන්න යන්න ඕන 192.168.1 කියන 10.0 කියන එක 1 කියන්නේ එක ඉන්ටර්ෆේස් එක IP address එකනේ 10.0 කියන network එකට නම් මෙතනදී අපි දාන්න ඕන destination prefix එක එහෙම ඒ කියන්නේ මෙයාගේ subnet mask එක 255.255.255 කියන subnet mask එක දාන්න ඕන. අපි ආයිත් බැලුවොත් එහෙම අපිට ඕන වෙනවා next hop IP එක. අපි ඉස්සෙල්ලා කතා කරපු forwarding router address. router එක forward කරන address එක. ඒ කියන්නේ 172 address එක අපිට මෙන්න මෙතන තියෙනවා 172.16.0.2. 192 කියන network එකට යන්න ඕන නම් ඔයා යන්න 172.16.0.2 කියන network එකට. 0.2 කියන next hop එකට. හරි. අපි කිව්වා router එකෙන් ඔයා මේ පැත්තට යන්න කියලා. ඒකට ඒ වගේම අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහම අර අපි ඉස්සෙල්ලා පෙන්වුවා වගේ request එක යනවා වගේ මේක response එකක් එන්න ඕනේ. response එක එන්න නම් අපි මේ පැත්තේ router එක මේ විදිහටම config කරන්න ඕන. IP route 0.0 subnet mask 255.255.255.0 අපි යන්න ඕන මෙන්න මේ 172.16.0.1 කියන next hop IP එකට අපි ඒක මෙතන දාන්න ඕන 172.16.0.1 හරි දැන් අපි අපේ entries දෙක දැම්මා දැන් අපිට ප්‍රශ්න තිබුණේ දැන් අපි නිකන් පින් කරලා බලමු මේ අපි ඉන්නේ router B එකේනේ අපි පින් කරලා බලමු sorry අපි privilege exact mode එකට ගිහලා අපි පින් කරලා බලමු 172.16.0.1 මෙන්න මේ මාක්ස් ටික ආවා කියන්නේ මේක පින් වෙනවා කියන්නේ. ඒතර අනිත් පැත්තෙන් ගත්තත් මේ රවුටර් එකට අදාළව 172.16.0.2 කියන අදාළව පින් වෙනවා. ඒ කියන්නේ අපි මැද්දේ link එකේ ප්‍රශ්න විසඳුවා. දැන් එතකොට මේ network six eight 10.8 අපිට response එක හම්බ වෙනවා. ඒ කියන්නේ මේ network දෙක connect කරලා දිනවා. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මේ TTL value එක 126ක් කරලා දිනවා. මෙතන routers දෙකක් pass කරලා යනකොට අර default value එකෙන් දෙකක් අඩු වෙලා දිනවා 126. ඒ කියන්නේ මේ අපේ static routing එක මෙතනදී වැඩ කරනවා. ඒ කියන්නේ දැන් මේ දෙපැත්ත මේ network එකට connectivity තියෙනවා. හරි static routing IP routing ගැන ගත්තොත් ඒක තමයි අත්‍තරම කතා කරන්න තියෙන්නේ. අපි එතනින් එහාට කතා කරොත් IPv6 ගත්තත් මේ concept එකමයි මේ විදියමයි එකම දේ තියෙන්නේ. IPv4 addresses වෙනුවට
IPv6 addresses add වෙලා තියෙනවා. මෙතනදී යන්න ඕන මෙයාට මෙන්න මේ network එකට yellow circle එකේ තියෙන network එකට යන්න ඕන අපි ඉස්සෙල්ලා දැම්ම IP route කියලා අපි මෙතනදී දාන්න ඕන අර entry එකට IPv6 route කියලා. IPv6 route කියලා දාන්න ඕන. දාලා එයාගේ destination network එකේ prefix එක දාන්න ඕන. ඒ වගේම තමයි මේ destination prefix එකට. ඒ කියන්නේ මෙන්න මෙතන C කියන network එකට මෙතන යන්න ඕන. C කියන network එකට යන්න ඕන නම් මේ fast ethernet router B එකේ fast ethernet 0/0 එකේ IP address එක next hop IP address එකට යන්න කියලා අපි කියන්න ඕන. මේකම IPv4 දී අපි කරපු දේම තමයි මේ IPv6 වලදී මේ කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත ගත්තොත් ඒ වගේම කියන්න ඕන ඔයා මෙන්න මේ network එකට යන්න router එකකට connect කරලා තියෙන මෙන්න මේ network එකට යන්න ඕන නම් ඔයා යන්න මෙන්න මෙයාගේ මේ next hop IP එක හරහා. ඉතින් මෙන්න මේක තමයි අතර මේ IPv6 config කරොත් අර වගේමයි අර concept එකමයි. එකම දේ තියෙන IPv4 address වෙනකොට IPv6 addresses එකතු වෙන එක. හරි අපි static routing ගැන IPv4 IPv6 static routing ගැන කතා කරා. අපි දැන් අපි කතා කරමු මේ dynamic routing. අපි දැන් static routing ගැන කතා කරේ. network administrator manually define කරන්න ඕන. මේ addresses දෙක මේ path එක network administrator manually define කරන්න ඕන. මේක කරන්න පුළුවන් මෙතන routers දෙකක් තියෙනවා. මේක කරන්න පුළුවන් එතකොට routers තුනක් තියෙනවා. අපි routers 10ක් 15ක් තියෙනවා මේ static routers routing දදා ඉන්න පුළුවන්ද අපිට? බෑ. පුළුවන්. ඒත් හරි කියමුකෝ මේ static routing මේ එක link එකක් fail වුණොත් ආයි මේ administrator ගේ invent එකක් නැතුව මේක මේ destination එක මේ network වල reach කරන්න බැරි වෙනවා. මොකද ඒක link එකක් down වුණොත් එතනින් එහාට administrator අනිවාර්යෙන් ඒක fix කරන්න ඕන. ඒ fix කරන්නේ නැතුව අපිට එතනින් එහාට මේ down වෙච්ච link එක හරහා data transfer කරන්න විදියක් නැහැ. එතකොට අපිට මේක ඒක ඒ නිසා ලේසියට තමයි අපි මේ dynamic routing protocols ගැන කතා කරන්නේ. routing protocols categories ගැන කතා කරනකොට interior gateway protocols සහ exterior gateway protocols කියලා protocols types දෙකක් තියෙනවා. එතකොට මේකේ interior සහ exterior කියන එක ගත්තොත් company A කියලා ඔයගලන්ට පෙන්වලා තියෙනවා මෙතන company A සහ company B කියලා. company A සහ B කියන එකේ interior gateway ඒ කියන්නේ company එකක් ඇතුලේ run වෙන එක location එකක් ඇතුලේ run වෙන එහෙනම් අපි මේකට කියන interior gateway protocol එකක් කියලා. එතකොට මේ interior gateway protocol එකේ විස්තර ටිකක් IGP විස්තර ටිකක් අපිට මෙතන තියෙනවා පෙන්නලා. distance vector සහ link state කියලා මේ අපි routing protocols කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. distance vectors මේ interior gateway protocols මම කතා කරන්නේ මේ interior gateway protocols කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. distance vector සහ link state කියන දෙකක්. link distance vector routing protocols වලදී periodic routing table එක exchange කරගන්නවා. මේ routing table එක exchange කරගන්න ඔයගලන්ට පේනවා ඇති. එතකොට මෙතන use කරනවා මේක දැන් මේ වචන ටික විතරක් මතක තියාගන්න ඉස්සරහට මේක තේරෙනවා. එතකොට users මෙතන Belmont-Ford සහ diffusion update algorithm කියන algorithms දෙක පාවිච්චි කරලා තමයි මේ distance vector routing protocols මේ change කරගන්න. එතකොට link state routing protocol ගත්තොත් මීට වඩා පොඩ්ඩක් වෙනස් concept එකක් තියෙන්නේ. මෙයා entire link එකම exchange කරගන්නවා network එකේ. එතකොට මෙයා මේ network එක shortest path එක first කියන algorithm එක පාවිච්චි කරලා තමයි මෙයාගේ network එකේ bandwidth එක cost එක calculate කරගන්නේ. එතකොට short path එක define කරගන්න. එතකොට හරි. එතකොට අපි distance vector protocols routers routing protocols වලට examples විදියට ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන් RIP routing information protocol මේකේ version දෙකක් තියෙනවා RIP 1 සහ RIP 2 කියන්නේ RIP 1 කියන්නේ අපි කතා කරා classful network එකක්. RIP 2 කියන්නේ classless routing protocol එකක්. එතකොට මෙතනදී old protocol එකක් තියෙනවා Cisco proprietary protocol එකක් interior gateway routing protocol IGRP කියලා. IGRP තර RIP වගේම slow protocol එකක් RIP වලට වඩා fast.
එතකොට මේකේ මේකල මේ කාලෙත් එක්ක යද්දි මේක EIGRP Enhanced Interior Gateway Protocol routing protocol එකක් හඳුන්වලා දුන්නා. මේක ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන යූස් වෙනවා. එතකොට distance vector protocol එකක් විදියට. link state protocol එකක් විදියට ගත්තොත් open shortest path first OSPF. OSPF කියන protocol එක පාවිච්චි කරනවා. ISIS කියන protocol එකක් පාවිච්චි කරනවා. IS කියන්නේ පරණ protocol එකක්. හරි. මෙතනදී අපි ගත්තොත් එහෙම මේ routing protocols තමයි අපි වර්ගීකරණය කරේ. එතකොට මෙතනදී අපි කතා කරනවා administrative distance. මොකක්ද මේ administrative distance එක කියන්නේ? administrative distance එක කියන්නේ එයාගේ මේ routing protocol එකේ තියෙන trust එක. මේකට කියනවා trustworthiness එක කියලා. එතකොට routing protocol එකක ඕනම router එකක directly යාට link එකකින් physical interface එකකින් connect වෙලා තියෙනවා නම් මේ routing protocol එකේ trust එක වැඩිනේ. ඒකෙන්ද මෙන්න මෙතනදී administrative distance කියන එක 0 කියලා පෙන්වලා තියෙනවා. ඊට පස්සේ ගත්තාම අපිට පෙන්නනවා static route. static route එකක් ගත්තාම manually static route එක අපි config කරනවා. ඒක අපි manually config කරනවා. ඒ වගේම තමයි අපිට trust එක වැඩි. ඒකින්ද අපි static routes වලට administrative distance එක 1 කියලා දෙනවා. EIGRP ගත්තොත් default value එක 90යි, OSPF ගත්තොත් 110යි, ISIS 115යි, RIP 120යි. අපි මෙතනදී EIGRP, OSPF, RIP කියන protocols ගත්තොත් අපි නිකමට හිතමුකෝ එක network එකක් ඇතුලේ මෙන්න මේ protocols දෙකක් run වෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ EIGRP වල administrative distance එක 90යි. RIP වල 120යි. එතකොට මේ routing table එකේ entry එක විදිහට අපි අර show IP route ගහලා බලන්නේ. routing table එකේ entry එක විදිහට මෙයා add කරන්නේ මෙන්න මේ EIGRP කියන routing entry එක. මොකද හේතුව තියෙන්නේ මෙයාගේ administrative distance එක අඩුයි. administrative distance එක අඩුයි කියන්නේ එයාගේ trust එක වැඩි. මේ default values මෙතන පෙන්නලා තියෙන්නේ ඇත්තටම. එතකොට metric එක කියන්නේ මේ network එකට යන්න කොච්චරක් cost එකක් යනවද? ඒ කියන්නේ කොච්චරක් දුරද මේ network එකට how far කොච්චරක් දුර යන්න ඕන මේ cost එක මේ කියන්නේ metric එකකින් කියන්නේ directly connect network වලට ප්‍රශ්නයක් නැහැ. zero static route වලට නැහැ. EIGRP එක metric එක calculate කරද්දී පාවිච්චි කරනවා bandwidth එක සහ delay කියන mechanism එක. මේ metrics කියන අපි ඇත්තටම calculate කරන විදිය ගැන බොරු වෙන්න ඕනේ නැහැ. මේ level එකේදී නෑ. මෙතනින් එහාට තමයි ඒක තියෙන්නේ OSPF වල multi area OSPF පැත්තට යනකොට අපි bandwidth එක ගැන කතා කරනවා, EIGRP ගැන කතා කරනවා. ඉතින් එතකොට මේ level එකේදී අපිට මතක තියාගන්න metric එක bandwidth එක සහ delay එක EIGRP එක මේ calculate කරන්නේ OSPF එක bandwidth එක calculate කරනවා. RIP කියන protocol එක hop count එක calculate කරනවා. hop count එක maximum hop count එක RIP වල ගත්තොත් එම් 15යි. hop count එක 15ක් ගියන් පස්සේ එයායි packet එක dispose කරලා දානවා. හරි. මෙතනදී අපි කතා කරොත් මේ routing protocol එකක් ගැන OSPF කියන routing protocol එක ගැන අපි කතා කරොත් so මට විනාඩියක් දෙන්න. ඊළඟට files ටික close කරමු. හරි අපි කතා කරමු OSPF protocol එක ගැන. කොහොමද මේක වැඩ කරන්නේ කියලා. OSPF protocol එක ගැන කතා කරද්දී මේ protocol එක ගැන කතා කරනකොට මේ goal එක තමයි මෙන්න මේ router A කියන router එක දැනගන්න ඕන මෙන්න මේ 192 කියන network එකත් එතකොට router B කියන එක දැනගන්න ඕන මෙන්න මේ 10.0 කියන network එකත්.
මේ network දෙක අපි ඉස්සෙල්ලා connect කරේ static out හරහා. දැන් අපි මේක connect කරන්න යන්නේ මේ dynamic out. Dynamic out හරහා තමයි මේ connect කරන්න යන්නේ මේ. OSPF ගැන කතා කරොත් router මේක discovery neighbor discovery කරගන්න mechanism එකට අපි කියනවා hello protocols නැත්නම් hello packets කියලා. මෙතනදී මම පෙන්නන්නම් හරි hello protocol එක hello packets කියලා කියනවා. ඒ කියන්නේ router A සහ router B ගත්තොත් මෙයාගේ direct connect වෙලා තියෙන interfaces active interfaces වලින් මේ hello protocols තප්පර 10කට පාරක් message එකක් එළියට යනවා hello protocol එකෙන් කියන්නේ hello ආයුධය ඔයා ඉන්නවද කියලා අහනවා හැම තප්පර 10කට පාරක්. එතකොට මේ router A සහ router B මේ hello protocols යවලා hello protocol එක අර packets යවලා connect කරගන්න මේ packets හරහා exchange වෙනවා මෙන්න මේ වගේ විස්තර ටිකක් subnet mask එක hello interval එක dead interval එක මම පොඩ්ඩක් මේකම මෙතනට අරගෙන ගියොත් එහෙම මේ router A සහ router B එකට අදාළව මම මේ hello protocol එකෙන් exchange කරගන්න data ටික බැලුවොත් මේකල exchange කරගන්නවා මේ දෙන්නට router A එක සහ router B එකට පොදුවේ මම මේ කතා කරන්නේ subnet mask එක 172.16.0.0/30 කියන subnet එක mask එකේ තමයි අපි ඉන්නේ. එතකොට hello interval එක ගත්තොත් එහෙම මේ hello message එක කියන්නේ hello messages send කරන time එක ගත්තොත් තප්පර 10කට පාරක් send කරනවා. එතකොට මේ දෙකක් තියෙනවා මෙතන. මේ තප්පර 30කට පාරක් send කරනවා කියලා කියනවා. මොකද මේ තප්පර 30කට පාරක් send කරන්නේ? මේ තප්පර 30කට පාරක් send කරන එකට අපි කියනවා non broadcast multi access network. ඒ කියන්නේ මේ slower networks frame delay වගේ all technologies තියෙන network වල තමයි ඒකයි මෙතන මේ values දෙකක් ඇවිල්ලා තියෙන්නේ hello interval එකට 10 seconds සහ 13 seconds කියලා. So dead interval එක කියලා කියන්නේ මේ hello packet එකක්. hello packet එකක් එන්නේ එතකොට hello packet එක අපි හිතනකෝ 10 second කියලා dead interval එක කියන්නේ මේ වගේ 4 ගුණයක්. මේ වගේ 4 hello packet මේ වගේ කියන්නේ තප්පර 40ක් තුලදී මෙයාගෙන් hello කියන පැකට් එකක් ආවේ නැත්තම් මේ නේබර්ගෙන් එයාට පැකට් එකක් ආවේ නැත්නම් මෙයා හිතනවා මේ network එකේ මේ link එක down වෙලා දින එකයි මට පැකට්ස් එන්න කියලා මේ algorithm පාවිච්චි කරලා ආයි මේ links ටික calculate කරගන්නවා. එතකොට OSPF වලදී area ID එක ගැන කතා කරොත් එහෙම අපි හැමතිස්සෙම කතා කරන්නේ මෙතන single area OSPF in the area ID එක දාන්න අපි 0 කියලා OSPF කියන්නේ ගොඩක් scalable routing protocol. මේකදී අපි වෙනස් වෙන මේ area IDs වෙනස් වෙන multi area OSPF ගැන කතා කරනකොට ඔයගොල්ලන්ගේ syllabus එකෙන් මේ multi area OSPF කියන concept එක අයින් වෙලා තිනවා. එතකොට ඊට අමතරව authentication type එක ගැන කතා කරොත් option එකක් විදිහට මේකට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ MD5 කියන message digest 5 කියන encapsulation mechanism එක මේ authentication type එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට sub area flag කියන්නේ directly multi area OSPF එක connect වෙන එකක්. MTU එක කියලා කියන්නේ MTU size එක කියලා කියන්නේ maximum transmission unit. ඒ කියන්නේ මේ transmission unit එක මේ link එකේදී වෙනස් වෙනවා. මේ වෙනස් වුණාට මේ දෙපැත්තෙම තියෙනවා routers දෙකක් තියෙනවා. ඒ routers දෙකේම routers තුනක් තියෙනවා. ඒ තුනේම එකම size එකක් වෙන්න ඕනේ. අපි ගත්තොත් එතනදී ඊට පස්සේ කතා කරන්න ඕන router ID එකක් ගැන. router ID එකක් ගැන කතා කරනකොට අපිට router A සහ router B කියලා එකක් තියෙනවා. අපි මේ router ID එකක් ගැන කතා කරන්න අපිට මේ router ID එක විදියට මේ router A කියන එකවත් router B එකවත් ගන්න බෑ host name එක. මොකද අපේ සමහර වෙලාවට network එක configure කරනකොට මෙන්න මේ host name එක අපි එකම host name එක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් නිසා මෙයාට exact ක්‍රමයක් තියෙන්න ඕන මේ router ID එක calculate කරගන්න. මේ router ID එක calculate කරගන්න ක්‍රම තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම බලමු පළවෙනි එක. පළවෙනි එක තමයි manually අපි configure කරන්න ඕන මෙන්න මේ value එක. දෙවෙනි එක තමයි highest IP on the loopback interface. loopback interface එක කියන්නේ මොකක්ද? මේ loopback interface එක කියලා කියන්නේ logical එහෙම නැත්නම් අපි සලකනවා virtual interface එකක් කියලා.
මේක ඇත්තටම වෙilla මේක රවුටර් එකේ ෆිසිකල් ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා වර්චුවල් ඉන්ටර්ෆේස් එකක්. ඉස්සෙල්ලා කතා කරේ අපි අර කතා කරනකොට VLAN ගැන කතා කරනකොට virtual interfaces ගැන කතා කරේ. අන්න ඒ වගේම virtual interface එකක් තමයි මෙන්න මේ loop back interface එක කියලා කියන්නේ. එතකොට loop back interface එකක් අපි සලකනවා always up, always running සහ always available කියලා. ඒ කියන්නේ මේ network එක loop back interface එක අපි හැමතිස්සෙම available network එකක් විදිහට සලකනවා. මේක use කරනවා මේක testing purposes වලට සහ trouble shooting වලදී. එතකොට අපිට මේක router configuration router එකේ අපිට loop back interfaces configure කරන්න පුළුවන්. එහෙම configure කරලා තිබුණොත් පළවෙනි option එක තමයි අපි configure manually configure value එක configure කරන එක. දෙවෙනි option එක තමයි මේ loop back interfaces තියෙනවා නම් මෙන්න මේ router එකේ ඒ තියෙන interfaces වලින් highest IP එක ගන්නවා. හරි. එතකොට තුන්වෙනි ක්‍රමය තමයි මේ option දෙකම නැත්තම් manual configure කරලත් නැත්තම් loop back interfaces නැත්තම් එතකොට active interfaces තියෙනවා මේ router එකට connect කරලා තියෙන active interfaces තියෙනවා. ඒ active interfaces වල highest IP එක ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මෙයා මේ router ID එක කියන එක calculate කරගන්නේ. එතකොට router ID එක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ IPv4 address format එකට දාන IP format එකක් තියෙනවා. එතකොට x.x කියලා තියෙන්නේ මේ dotted decimal විදියට මේක කිව්වොත් අපි address එකක් වගේමයි. හැබැයි මේක IP address එකක් නෙමෙයි. මේ විදියට තමයි router ID එකක් අපි. එතකොට අපි ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඉස්සෙල්ලා අපි hello messages යවලා අපේ ළඟ ඉන්න neighbor කවුද කියලා හොයලා බැලුවා. එතකොට මේ ළඟ ඉන්න neighbor කවුද කියලා හොයලා අපිට ආවා ඉස්සෙල්ලා values ටික. මෙන්න මේ values ටික අපිට මේ values ටික අපි exchange කරගත්තා. ඒ exchange කරගෙන මෙන්න මේ neighbor අපි hello packets යවලා අපි build up කරගන්නවා මෙන්න මේ neighbor table එක. ඒ කියන්නේ router A එක build කරගන්නවා router B ගේ neighbor table එක සහ router B එක neighbor table එක router A එකේ neighbor table එක විදිහට මෙන්න මේ විදිහට මේක fill කරගන්නවා. මෙතනදී අපි කතා කරොත් එහෙම router එක පැත්තෙන් කතා කරොත් 192.168.10.1 කියලා network එක ගැන එයාලා එතකොට මෙතන state එක මේක ගැන කතා කරොත් එහෙම status තියෙනවා status 7ක් තියෙනවා. status 7 ගැන කතා කරොත් මෙතන මේ අර පළවෙනි මේක කියන්නම්කො මේ ඉස්සෙල්ලා මේ hello messages transfer කරගන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ ඉන්නේ down state එකේ. ඒකට hello message hello protocol එකෙන් hello messages transfer කරගන්නවනේ මේ දෙක. එතකොට මෙයා hello message router A කියන එක කියන hello message එක router B වලට එවුවා කියලා හිතන්නකො. එතකොට එයා router A එකෙන් B එකට එවලා මෙයා එනවා init state එකට. එන්නේ state එක තමයි මෙන්න මෙතනදී පෙන්නලා තියෙන්නේ. එතකොට එතනින් එහාට ගත්තොත් අපි ඒ init state එකට ආවම පස්සේ අනිත් පැත්තේ router B එකෙන් මෙයාට එනවා response එකක්. අර යවපු hello message එක response එකක් hello message එකක් ආවොත් yes I'm here කියලා hello message එකක් ආවොත් මේ ආපු message එක ආපු ගමන් මෙයාගේ state එක 2way state එකක් විදිහට convert කරගන්නවා. එතකොට මේ status හතෙන් පළවෙනි status තුනම ඇවිල්ලා neighbor relationship build up කරගන්න තමයි පාවිච්චි කරන්නේ ඇත්තටම. neighbor table එක neighbor relationship neighbor tables neighbor adjacency ඔක්කොම අතර link කියන්නේ එකම දේ. ඒකට අනිත් status ගැන ගත්තොත් තියෙනවා start කියලා තියෙනවා exchange කියලා තියෙනවා. එතකොට තව එකක් තියෙනවා loading කියලා එකක් තියෙනවා full කියලා state එකක් තියෙනවා. මේ status ටික මාරු වෙන්නේ. එතකොට මේගොල්ලෝ transfer කරන data වල විදිය යනවා තමයි මේ status ටික මාරු වෙන්නේ. කොහොම හරි අවසාන වශයෙන් මේ full කියන state එකට ආවම එතනදී data transfer වෙලා ඔක්කොම වෙලා ඉවරයි. එතකොට මේ neighbor tables hello messages වල මේ neighbor tables දෙක establish කරගත්තා. ඊට පස්සේ අපි බලමු මේ link information exchange link information. අපි ඉස්සෙල්ලා කතා කරනකොට මේ කතා කරන්නේ මේ OSPF කතා කරන්නේ OSPF එක මේ අප්ඩේට් සෙන්සරේ යවනවා වෙනුවට මෙයා මේ link එකේම තියෙන information share කරගන්නවා අනිත් links එක්ක.
මොකද මේ OSPF කියන ප්‍රොටෝකෝල් එකේ ඇත්තටම ගියොත් මුළු අපේ නෙට්වර්ක් එකේම බ්ලූප්‍රින්ට් එකක් එන්න නැත්නම් මේ ටොපොලොජි එක මේ ඒක OSPF ප්‍රොටෝකෝල් එකේ රවුටර් එකක් ගන්න හැම රවුටර් එකක් ගාම තියෙනවා. ඉතින් මෙතනදී අපි කතා කරොත් ලින්ක් information exchange කරගන්න විදිය ගත්තොත් එම හැමතිස්සෙම එයාට direct connect වෙලා තියෙන interfaces router එකට connect වෙලා තියෙන interfaces දෙකක් මෙතනදී අපෙන්නනවා. ඒකට මේ router interfaces දෙකට අදාළව මෙයා generate කරන message එකක් මේ message type එකට අපි කියනවා link state advertisement කියලා. advertisement message එකක්. මේ advertisement message එක generate කරන්නේ මේ එක link එකකට අදාළව. ඒකට මෙතනදී interfaces දෙකක් තියෙනවා. මේ interfaces දෙකට අදාළව මෙයා ජෙනරේට් කරනවා මෙන්න මේ වගේ LSA දෙකක්. මේ LSA දෙක ජෙනරේට් කරලා මේ රවුටර් එකෙන් මේ දෙක කම්පෝස් ඒ කියන්නේ එකට එකතු කරලා මේක යවනවා LS link state update එකක් විදියට රවුටර් B එකට. පැහැදිලිද? මෙතනදී මේ links දෙකක් තියෙනවා. මේ links දෙකට අදාළව interfaces දෙකක් තියෙනවා. රවුටර් එකට directly connect වෙලා තියෙන interfaces දෙකක් තියෙනවා. එතකොට මෙයා මේ router interfaces දෙකට අදාළව link state advertisement දෙකක් හදනවා. එතකොට ඒ advertisement දෙක මෙයා එකක් කරලා link state update එකක් විදියට router B එකට යවනවා. router B එකට මේක යවුවාම මේ link state update එක මෙයා මේක ලිහලා බලනවා. එතකොට මෙතන link state advertisement දෙකක් තියෙනවා. එතකොට router ID එක network එක 0 10. වම් අත පැත්තේ ගත්තොත් 172 සහ 10.0 කියන network එක තියෙනවා. link mask එක /24 link state type එක 1. මේ link state types ගැන කතා කරොත් අපි කතා කරමු තව පොඩ පස්සේ. මේ link state type ගැන කතා කරලා type එක කියලා දාලා මේ අර මෙයා ඉස්සෙල්ලවපු router A එකෙන් ඉස්සෙල්ලවපු link state update එක ලියලා මෙයා දාගන්නවා මෙයාගේ database එකට. අපි මේ database එකට කියනවා link state database එකක් කියලා. මේ link state database එකට දාගන්න මෙන්න මේ වගේ database එකක් එයා හදාගන්නවා router B වලින්. ඒ වගේම තමයි router B වලට directly connect කරලා තියෙනවා interfaces දෙකක්. interfaces දෙකේ 0/0 කියන එකයි 0/1 කියන එකයි. එතකොට මෙන්න මේ අර ඉස්සෙල්ලා වගේම තමයි මෙන්න මේ links දෙකේම link state advertisement දෙකක් මෙයා වෙනම හදනවා. මේ වෙනම හදලා ඉවරලා එකක් කරලා link state update එකක් විදියට අපි router A එකට යවනවා. ඉස්සෙල්ලා විදියට මේ router A එකෙන් කරන්නේ අර එයා එවපු එක දිග්ගස්සල බලන්න මොකද්ද මේ එවලා තියෙන්නේ කියලා. එවලා තියෙන්නේ කියලා බලලා ඉවරලා එයා කරන්නේ එයාගේ link state database එක build up කරගන්නවා. ඒතොර පැහැදිලිද? එතකොට මෙතන මේ network එකේ තියෙන links ඔක්කොම මේ link state database එකේ තියෙනවා. router එකේ link router B ගාව තියෙනවා router එකේ links දෙකම. එතකොට router A ගාව තියෙනවා router B එකේ links දෙක. මෙයා database එකක් හදාගන්නවා. database එකක් හදාගෙන මෙයා මොකද කරන්නේ ඊට පස්සේ මේක calculate කරනවා special mechanism එකකට. මෙන්න මේ හදාගත්ත database එක calculate කරනවා SPF algorithm එකක් එක්ක. SPF algorithm එක අපි මේකට කියනවා Dijkstra algorithm එක කියලා. මේ algorithm එක මෙයා විශේෂිත algorithm එකක් මේක හරහා මේ link state database එක calculate කරලා මෙයා generate කරනවා routing අපේ routing table එක. මේ routing table එකට add කරනවා මෙයා මේ OSPF මෙයා calculate කරගත්ත විස්තර. ඒ කියන්නේ ළඟම ඒ කියන්නේ cost එක path වල cost එක කොහමද? අපි හොඳම entry එකනේ හැමතිස්සෙම add කරන්නේ routing table එකට add කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇත්තටම OSPF වලදී වෙන්නේ. ඒතර මේකේ terminology එක ගැන කතා කරොත් පොඩ්ඩක් message types ගත්තොත් message type පහක් තියෙනවා. අපි hello message ගැන කතා කරා. database descriptor message එක කියලා කියන්නේ router එකේ link state database එක
අඩංගු වෙන LSA message එක කියන්නේ link state advertisement message තමයි database descriptor message කියලා කියන්නේ. එතකොට link state request LSR කියලා කියනවා. link ඒ කියන්නේ link state database එකේ මොනවා හරි link එකක විස්තර ටිකක් මිසින් වෙලා තියෙනවා නම් එයා link state request එකක් generate කරලා එයා අහනවා ඔයා එයාගේ neighbors ලාගෙන් ඔයාගාව මේ මෙන්න මේ link එකේ විස්තර තියෙනවද? එයා fill up කරගන්න එයාගේ database එක. හරි. ඒ වගේම තමයි link state update කියලා message එකක් තියෙන link state update messages ගත්තොත් එම අපේ මේකේ link content link state advertisement කියලා state advertisement message තමයි මෙන්න මේක කියන්නේ. අපි යන් එතනට තව පොඩ්ඩකින් link state acknowledgement අපි මේ transfer වෙනකොට හැමතිස්සෙම අර acknowledgement එකක් දෙනවනේ. අන්න ඒ acknowledgement messages මෙතන තියෙනවා. එතකොට මේ අපි අර link state update එක ගැන කතා කරනකොට LSS තියෙනවා කියලා කිව්වා. මෙන්න මේක ඇතුලේ මෙන්න මේකේ තියෙනවා LSS තුනක් ප්‍රධාන වශයෙන්ම ඕගලන්ට පේනවා ඇති. type A type 1 කියන LSS එක අපි කියනවා router LSS එකක් කියලා. එතකොට මේක describe කරන link සහ link එකට අදාළ cost මේ path ඒ කියන්නේ best path එක calculate කරගන්න link එක සහ link එකට අදාළ cost එක. එතකොට type 2 කියලා කියනවා network LSA කියන එක. network LSA describe routers in a broadcast network. මෙතනදී මේ broadcast network කියන්නේ මොකක්ද? broadcast network එක කියලා මෙතනදී අදහස් කරන්නේ ethernet network එක. කියන්නේ ethernet network එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ routers ගණනාවක් මේ routers exchange කරගන්න LSA type එක තමයි මේ network type 2 network LSA කියලා කියන්නේ. මේක තමයි මෙතන තියෙන අතරම කිව්වොත් advanced LSA type එක. type 3 කියන්නේ summary LSA එකක්. summary LSA එක කියන එක ගත්තොත් අපි කතා කරන්නේ මෙතනදී single area OSPF එක ගැන. single area OSPF ගැන කතා කරනකොට අපි කතා කරන්නේ එක area එකක් ගැන විතරයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ area 0 backbone area එක ගැන විතරයි අපි කතා කරන්නේ. අපිට එහෙම නැතුව තිබුණොත් areas තුනක් අපි මේ summary LSAs හරහා තමයි අනිත් areas වලට අපේ network එක ගැන කියන්නේ. එතකොට databases ගැන කතා කරනකොට එම අපේ තියෙනවා OSPF network එකේ OSPF use කරන database වර්ග තුනක්. ඒ කියන්නේ neighbor table එක hello messages යවලා එයා neighbor relationship එකක් හදාගත්තා. එහෙම නැත්නම් adjacent neighbors හදාගත්තා. ඒ neighbor relationship එක neighbor table එක. එතකොට link state database එක අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ link statement advertisement එකතු කරලා update එකක් විදිහට එයාගේ database එකට දාගන්නවා link state database එක කියලා. අනිත් එක තමයි මේ දෙක මේක calculate කරලා අපිට හොයලා දෙන routing table එක. හරි අවසාන වශයෙන් මේකෙදි කතා කරොත් අපි මේ passive interface එක. මේ passive interface එකක් කියලා කියන්නේ මොකක්ද? මේ router A සහ router B අපි කතා කරනකොට පටන් ගන්නකොටම අපි කිව්වා පටන් ගන්නකොට මෙයාගේ active interfaces වලින් මෙයා hello messages එළියට දානවා. හැම තප්පර 10කට පාරක්. එළියට දානකොට මෙයාගේ interface ඔක්කොගෙම එළියට දානකොට මෙයා එළියට දානවා මේක interface 0/0 කියන එකනු 0/1 කියන එකනු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී F0/router A එකේ ගත්තොත් F0/0 කියන එක ගත්තොත් තියෙන PC එකක්. PC එකක් එක්ක මේ OSP වලට කරන්න දෙයක් නැහැ. එතකොට අපි කරන්න ඕන මෙන්න මේ PC එකේ. එහෙම නැත්නම් මෙන්න මේ F0/0 කියන ඉන්ටර්ෆේස් එකෙන් මේ hello messages එළියට යන එක නවත්තන්න ඕන. අනේ නවත්තනවට තමයි මේ අපි කියන්නේ passive interface එකක් කරනවා කියලා. මොකද මේක ඇවිල්ලා ලොකු security issue එකක්. මොකද අපි මොකක් හරි කවුරු හරි network එකකට මොකක් හරි ගහගත්තොත් OSP run වෙන tool එකක්. ඒකට අපිට එයාට පුළුවන් වෙනවා මේක OSP protocol එකක් විදිහට එයාට මේකේ router එකක් හරි විදිහට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද අපි අනිවාර්යෙන් මේ OSP configure කරද්දී මේ passive interfaces configure කරන්න ඕන. user access තියෙන තැන්වලදී ඒ passive interfaces අපි configure කරාන් පස්සේ මේගොල්ලෝ data transfer කරගන්නේ router A සහ router B කියන link
ලින්ක් එක හරහා විතරයි. අපි දැන් බලමු පොඩ්ඩක් මෙන්න මේ OSPF කොහොමද පොඩ්ඩක් වැඩ කරන්නේ කියලා. හරි මම OSPF වලට පොඩ්ඩක් වැඩ කරන්නේ ප්‍රැක්ටිකල් එකකට යන්න ඉස්සෙල්ලා අපි බලමු පොඩ්ඩක් මෙන්න මේ ප්‍රැක්ටිකල් එක තමයි මම පොඩ්ඩක් සරලම ප්‍රැක්ටිකල් එකක් විදියට ගත්තේ. පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක කියන්නේ මොකක්ද කියලා. මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක කියලා කියන්නේ සබ්නෙට් මාස්ක් එකේ ඉන්වර්ස් එක. සබ්නෙට් මාස්ක් එක ගත්තොත් අපි 255.255.255.0 කියන සබ්නෙට් මාස්ක් එක ගත්තොත් මේ සබ්නෙට් එකට අදාළ බයිනරි ටික අපි මේ විදිහට ලිව්වොත් 255 කියන්නේ බිට්ස් ඔක්කොම on වෙලා 0 කියන්නේ 0. එතකොට මෙතනදී මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක කියන්නේ මෙන්න මේ on වෙලා තියෙන බිට්ස් ටික 255.255.255.0 කියන අපේ නෙට්වර්ක් එකේ එහෙම නැත්නම් මෙන්න මේ බයිනරිස් වලදී on වෙලා තියෙන බිට්ස් ටික ඔක්කොම off කරන එකත් off වෙලා තියෙන බිට්ස් ටික ඔක්කොම on කරන එක. ඒ කියන්නේ එක තියෙන බිට්ස් ඔක්කොම බිඳුව කරනවා බිඳුව තියෙන බිට්ස් ඔක්කොම එක කරනවා. ඇයි මෙහෙම කරන්නේ? මේක අනවශ්‍ය වැඩක් කියලා බැලුමට පේනවා. එතකොට මේකේ මම මේකත් එක්ක කියන මේ නෙට්වර්ක් එකේ වයිල්ඩ් කාඩ් බිට් විදියට අපි කැල්කියුලේට් කරලා මේ ගත්තොත් අර එකේ වල ටික බිඳුව කරලා බිඳුවේ වල ටික එක කරලා ගත්තොත් එහෙම අපිට මේක එන්නේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක විදියට 0.0.0.255 කියන ඇඩ්‍රස් එක. සබ්නෙට් මේ වයිල්ඩ් කාඩ් බිට්ස් ටික. එතකොට ඒ වගේම අනිත් අතට ගත්තොත් මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක 252 කියන එක අපි ඉස්සරහට මෙතනදී පාවිච්චි වෙනවා. මේකෙත් on වෙලා තියෙන බිට්ස් ටික off කරායින් පස්සේ ඉතුරු වෙන්නේ ඔක්කොම බිට්ස් එකේ on වෙලා අන්තිම දෙක ඇරෙන්න. එතකොට ඒ බිට්ස් ඔක්කොම off කරලා අපි අන්තිම බිට්ස් එක on කරනවා. එතකොට ඒකේ value එක ගත්තොත් දෙකේ බිඳුව අපි කතා කරා මතකයි දෙකේ බිඳුව කියන්නේ 1යි දෙකේ එකේ වලේ කියන්නේ 2යි 2යි එක එකතු කරාම 3යි. හරි මෙතනදී මම ඉස්සර කිව්වා වගේ ඇයි මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක භාවිතා කරන්නේ අර මේ වැඩක් නෑ වගේ පේන වගේනේ. නමුත් මෙන්න මේ වයිල්ඩ් කාඩ් මාස්ක් එක OSPF එකත් එක්ක පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා routers හදනකොට මේ වගේ powerful calculations කරන්න පුළුවන් routers හදුවේ නෑ. මේවයි hardwares ගත්තොත් එහෙම hardware එකට හැමතිස්සෙම දැන් hardware එකට ඕනේ නෑ. දැන් අපිට බලන්නකෝ අපිට ඇත්තටම මේ subnet එකක් calculate බිඳු ටික එකේව ටිකයි බිඳු ටිකයි එකතු කරලා subnet එකක් calculate කරනවට වඩා අපිට හරි ලේසියි මේ wildcard mask එක calculate කරගන්න. මේ hardware utilizers අඩු කරගන්න තමයි මෙන්න මේ wildcard mask කියන concept එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී අපි බලමු මම කිව්වේ මෙන්න මේ network එක මේ network එක ගත්තොත් මම හිතන්නේ ඔයගලන්ට පේනවා ඇති මෙතනදී බොහොම සරල network එකක් අරගෙන තියෙන්නේ මෙතනද වෙලාවත් එක දැන්ටම මම මාර වෙලා දිනවා. ඉතින් හරි අපි බලමු මේකේ විශේෂ දෙයක් මම කරලා නැහැ විශේෂ කිසිම දෙයක් කරලා නැහැ අර ඉස්සෙල්ලා වගේම මෙතනදී IP address config කරලා තියෙනවා IP address එක PCs දෙකේ IP address config කරලා තියෙනවා ඊට අමතරව මෙතනදී router එකේ sorry so IP interface ඉතින් මම router එකේ interfaces දෙකට IP address එකක් දෙකක් දීලා තියෙනවා මේකෙත් මම ඒකම තමයි කරලා තියෙන්නේ so IP interface කෙනෙක් ගත්තොත් මේකෙත් කරලා තින්නේ අර network interface එකටම IP address එකක් දාලා තියෙන එක විතරයි. එතකොට අපි මේ routers දෙකේ ගත්තොත් එහෙම IP protocols run වෙන IP protocol බැලුවොත් එනවා so IP අපි බලමු protocols මොනවද? ඇත්තටම කිව්වොත් එකක්වත් නැහැ. එක protocol එකක් මේ වෙලාවේ run වෙන්නේ නැහැ. හරි අපි මේකේ IP තව එකක් බලමුකෝ so IP route table එක බලමුකෝ
ඒක විශේෂ දෙයක් නැහැ. අර ඉස්සෙල්ලා කනෙක්ට් ඉන්ටර්ෆේස් එක රවුටර් එකකට කනෙක්ට් වෙලා තියෙන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉස්සෙල්ලා විස්තර ටිකම තමයි. හරි අපි එහෙමනම් බලමු මෙන්න මෙතනදී මේක කොහොමද රවුටර් OSP කන්ෆිග් කරන්න කියලා. කියන ග්ලෝබල් කන්ෆිගරේෂන් මෝඩ් එකට router OSPF කියලා කිව්වොත් හරි. අපි පොඩි question mark එකක් ගහලා බලමු. මෙතන එනවා process ID කියලා එකක්. මොකක්ද මේ process ID කියන්නේ? අපිට මේ process ID එක වෙනුවට එකේ ඉඳන් 65535 වෙනකම් value එක ඕන මගයක් define කරන්න පුළුවන්. මේ OSP එකේ අපි මෙතන දාන process ID එක කියලා කියන්නේ මේක මේ router එකට unique address එකක්. මේ unique value එකක්. මේ value එක ගත්තොත් මේක උදාහරණයක් විදිහට මේක අපිට ඕන වෙන්නේ. ඒ කියන්නේ separate instance OSPF වලම separate instance run වෙනවා. අපිට පුළුවන් උදාහරණයක් විදිහට router OSPF 10 කියලා එකක් දාලා හදන්න පුළුවන්, 20 කියලා තව එකක් දාලා හදන්න පුළුවන්. මෙන්න මේ gather කරගන්න තමයි මෙන්න මේ අපි දාන්නේ process ID එක. මේ process ID එක දාලා අපි ඉස්සෙල්ලා ඊට පස්සේ දානවා කියලා කිව්ව මොනවද මේ router ID එක manual config කරන එක තමයි අපේ පළවෙනිම අවස්ථාවනේ ඒ config කරනවා කියලා කිව්වේ 32 bit address එකක් විදියට හැබැයි IP address එකක් නෙමෙයි decimal address එකක් විදියට 1.1.1.1 පෙන්නන්න මෙන්න මේ විදියට දාලා මේ ID එක හරි අපි OSPF 10 කියලා මේක define කරා router ID එකක් දැම්මා දැන් අපිට තියෙන්නේ මේ router එකට direct connect වෙලා තියෙන්නේ මොනවද interfaces කියලා advertise කරන එක මේක ඇඩ්වර්ටයිස් කරන්නේ කොහොමද? හරිම සිම්පල්. මෙන්න මේ network කියන command එක ගහලා බලනවා network එක මොකක්ද? අපිට ඇඩ්වර්ටයිස් කරන්න ඕන network එක තමයි 10.0.0.0 කියන network එක. එතකොට අපි මෙතනදී අපි ඉස්සෙල්ලා කතා කරපු wildcard bits කියන එක එනවා. මෙතන subnet mask එක නෙමෙයි අපි දාන්නේ wildcard mask එක. එතකොට මේක /24 network එකක් නිසා එතකොට මේකේ subnet mask එක 255.255.255.0 මේක ඉන්වර්ස් කරනයින් පස්සේ 0.0.0.255 හරි තව එක entry එකක් තියෙනවා මොකද්ද මේ entry එක area එක මම අර ඉස්සෙල්ලා හැම කිව්වා අපි කතා කරන single area OSPF ගැන මෙතනදී හැමතිස්සෙම අපි area එක විදියට දාන්නේ 0 මේ backbone area එක තමයි 0 කියලා දාන්නේ single area OSPF පදදී හැමතිස්සෙම පාවිච්චි කරන්නේ මෙන්න මේ 0 කියන value එක. හරි අපි එතකොට මෙතනදී එක network එකක් advertise කරා gigabit ethernet 0/0 කියන තියෙන එක. අනිත් interface එකේ තියෙන එක අපි advertise කරොත් එම අර විදිහටම network 22.0.0 කියන network එක මේකේ wildcard bits ගත්තොත් අපි ඉස්සෙල්ලා බැලුවා 0.0.0.3 කියන එක. මෙතන /30 කියන subnet mask එක 255.255.255.252 කියන එක. එතකොට ඒක inverse එක බැලුවොත් මෙතන එන්නේ 3. එතකොට ඒකත් area 0 වලට අපි connect කරනවා. හරි. මෙතනදී ඔන්න දැන් අපි මේකේ network දෙක advertise කරගත්තා. හරිනේ. දැන් අපි ගිහිල්ලා බලමු table එකට මොනවා හරි වෙලාද කියලා. තාම routing table එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. එතකොට අපි බැලුවොත් show IP protocols බැලුවොත් IP protocols වලදී කියනවා පෙන්නනවා මෙතන OSPF 10 කියලා process ID එකක් තියෙනවා. මේකේ router ID එක විදියට දාලා තියෙනවා 1.1.1.1 කියන එක. එතකොට මේක interfaces routing interfaces දෙකක් config කරලා තියෙනවා. network දෙකක් config කරලා තියෙනවා 10.0/172 කියන එක. මේකේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් administrative distance එක ඉස්සෙල්ලා කතා කර 110 කියන default value එක. අපි මේ වගේම config කරමු router B එක.
OSPF 10 කියලා මම process ID එකම use කරනවා. ඒකට මම router ID එක මෙතන දාන්න නැතුව ඉන්නම්. අපි ඉස්සෙල්ලාම කිව්වේ පළවෙනි option එකෙන් router ID එක දානවා කියලා. ඒකට මෙතනදී router ID එක අපි දාන්න නැතුව ඉන්නම්. දෙවෙනි option එක තමයි loopback interface වල highest IP එක ගන්නවා කියලා. අපේ මේ router එකේ loopback interface ඇත්තෙත් නැහැනේ. හින්දා හරි ඒකත් අත්හැරියා. එහෙමනම් මෙයා ගන්න ඕන තුන්වෙනි option එක. ඒ කියන්නේ active interfaces වලින් වැඩිම IP address එක තියෙන එක. හරි. එතකොට මම ඒක ගැන කතා කරාම මම මේ router අතහැරලා network දෙක මෙයාගේ advertise කරන්න. එක network එකක් තියෙනවා 16.0.0 කියලා network එකක් wildcard bits අන්නවා මේ connect වෙන area 0 කියන එක තමයි අනිත් network එක අපි ගත්තොත් මේ network එක තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මෙතනදී message එකක් අපිට generate වෙනවා. මේ message එක කරන්නේ process ID එක 10 කියන මේ router එකත් එක්ක interface G0/0 එක මේක full state එකට මේ adjacencies neighbor table එක full state එකට ආවා කියලා. ඒ වගේම අපි මේකේ අනිත් පැත්ත අනිත් interface එක ගැන advertise කර 192.168 10.0/0/0/255 මේ connect වෙන්නේ area 0 කියන එක තමයි. දැන් අපි OSPF වලට එන්න මේ දේවල් ටික connect කරගත්තා. දැන් අපි බලමු මේ router B එකේ ඉඳලා අපිට මොනවා හරි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවද කියලා. show IP protocols පෙරොත් අර වගේම අපිට පෙන්වනවා process ID IP එක මෙන්න අර අපි කියපු තුන්වෙනි option එක router ID එක අරන් තිනවා මේ interface එක ගත්ත router B කියන එකේ interfaces දෙක ගත්තත් 172 සහ 192 කියලා කියන්නේ 172 92 දෙකෙන් highest IP එක 192 192 එක router ID එක විදිහට අරන් තිනවා network දෙක advertise කරපු network දෙක තියෙනවා මෙතනදී අපි එකක් කරලා නැහැ අපි කරමු passive interface එක දැන් අපි බලමු අපේ routing table එකට මොනවා හරි වෙනසක් වෙලාද කියලා. ඔව්. මෙන්න router B එකේදී මෙන්න මෙතනදී add වෙලා තිනවා entry එක. entry එක add වෙලා තියෙන කොහොමද? router B කියන්නේ මොකද? router B කියන්නේ මෙන්න මෙතන. මෙතන ඉඳන් OSPF වලින් add වෙලා තිනවා 10.0.0/24 කියන network එකට යන්න නම් 172.16.0.1 කියන hop එක හරහා යන්න ඕන gigabit ethernet /0 කියන 0/0 කියන interface එක හරහා හරිනේ ඉතාලම පැහැදිලිව කියලා තියෙනවා අපි මේ dynamically මේක මෙතන කියලා තියෙනවා මේ විදියට මෙතනදී අර දාලා තියෙන administrative distance එක 110යි කියලා මෙතනදී අර අපි කතා කරපු metric එක දාලා තියෙනවා 2යි කියලා මේ bandwidth calculation එකකින් මෙයා metric එක අරගෙන දාලා තියෙනවා 2යි කියලා ඒ router B එකේ ගත්තොත් show IP router මේකෙත් add වෙලා තියෙනවා OSPF record එක ඉතාලම පැහැදිලිව කියනවා මෙයා 192.168.10.0/24 කියන network එකට යන්න ඕන නම් ඔයා යන්න මෙන්න මේ next hop එක හරහා gigabit ethernet 0/1 කියන interface එක හරහා හරි දැන් මෙතන බැලුවොත් එහෙම මේක config වෙලා ඉවරයි ඒ කියන්නේ අපිට අපේ requirement එක හරියනවා network connectivity එක දැන් තියෙනවා network connectivity එක තියෙනවා කියලා කියන්නේ අපි මේක අනිත් පැත්තට pin කරායින් පස්සේ Carlo pin වෙනවා 192.168.10.8 කියලා ගත්තොත් පින්නලා පළවෙනි රික්වෙස්ට් එක ෆේල් වුණා concept එකකින්ද අපි
ඉස්සෙල්ලා කතා කරපු අනිත් ටික හරි දැන් අපි ආයෙ ගත්තොත් ඒක වෙන්නේ නැහැ. පින් වෙනවා කනෙක්ටිවිටි එක තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙන් පින් කරොත් අනිත් පැත්තට පින් වෙනවා. මොකද රවුටින් ප්‍රොටෝකෝල්ස් එක ඕකේ උනේ පස්සේ එතනින් එහාට අනිත් දේවල් ගැන මේ දෙපැත්තේ තියෙන දෙක ගැන බලන්න දෙයක් නැහැ. මොකද අපිට ඉස්සෙල්ලා පින් වුණා. මෙතන ඉස්සෙල්ලා පළවෙනි රික්වෙස්ට් එක ෆේල් වෙන්නේ මෙන්න මේකේ ආප් මෙසේජ් එක නැති හින්දා එයාර MAC ඇඩ්‍රස් හොයාගෙන අර මුලින් කියපු අතන්දරයට යන හින්දා. හරි. එතකොට ඔන්න මෙන්න මේ වගේ තමයි මේකේ අපි තව එකක් මම ගෝ දාන්න බැරුණා කියලා කතා කරපු. අපි ආයේ මේ අපේ රවුටර් OSPF 10 කියලා process ID එකක් දාලා හැදුවානේ. එතකොට අපි ආයෙ එකට යනවා නම් අපි ආයෙමත් ගන්න ඕන. OSPF 10 කියලාම තමයි. හරි මේක passive interface එක විදියට මම දාන්නම්. hello messages in මේ interface එකෙන් එළියට යවන්න එපා කියලා G0/0 gigabit ethernet 0/0 කියන interface එකේ එළියට යවන්න එපා කියලා මම ඒක config කරා. ආයෙ අපි මෙතනට ගිහිල්ලා බලුවොත් එහෙම protocols වලට වාට පෙන්නන මෙන්න මෙතනදී passive interface එක විදියට මේක config කරලා තියෙනවා කියලා. මේක අනිත් පැත්තෙන් ගත්තොත් මේ විදියටම තමයි config කරන්නේ. මෙන්න මේක තමයි අපි අද මේ routing protocol එක ගැන කතා කරේ. එතකොට අපි තව දුරටත් මේක බලා ගන්න ඕන නම් පොඩ්ඩක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ අපි මේකේ neighborsලා පොඩ්ඩක් පෙන්නනවා නම් එකක්. so OSPF neighbors ලා ගත්තොත් එහෙනම් මෙයාට router A කියන එකනට ඉන්න එක neighbor කෙනයි. ඒ තමයි මෙන්න මේ neighbor ID එක ගත්තොත් එහෙම මෙන්න මේ කියපු network අපි goal එක ඉස්සෙල්ලාම router එක මේ network එක දැනගන්න ඕන කියන එකනේ. එතකොට neighbors ලා ගත්තොත් මෙයාට ඉන්න එක neighbor කෙනයි. ඒ neighbor කෙනා තමයි මෙන්න මෙතන පෙන්නන්නේ. state එක goal කියලා පෙන්නනවා. address එක එලෙක්ට්‍රා තියෙන ඇඩ්‍රස් එක පෙන්නනවා. ඒ වගේම තමයි මේක අනිත් පැත්තට ගත්තොත් IP OSPF database එක අපිට බලන්න පුළුවන්. database එක build වෙලා තියෙන කොහොමද කියලා. ඒකෙත් කියනවා මෙන්න මේ router ID එක මේකයි, process ID එක මේකයි. router link state කියලා area 0 කියලා කියනවා. මේ කියන්නේ LSA type 1 එකක්. එතකොට network link එක ගැන අපි මෙතනදී කියනවා මේ කියන්නේ LSA type 2 එකක්. මේ කනෙක්ට් වෙලා තියෙන database එක මේ build up වෙලා තියෙන විදිය මෙතන depend වෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි මේ OSPF වලදී අපි කතා කරන්න තියෙන initial දේවල් ටික basic දේවල් ටික විදියට. මේ OSPF කියන එක ගත්තොත් අතන මෙතනදී මේ basic දේවල් ටික විතර ඔයගොල්ලන්ට මේ ගම syllabus එකේ අතරම තියෙන්නේ. ඉස්සෙල්ලා syllabus එක ගැන කතා කරොත් ඒකේ තියෙනවා multi area OSPF ගැන. OSPF protocol එකක් මේ protocol ඉගෙන ගන්න කාලය පොඩ්ඩක් කියදම් කරනවා කියන පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව තියෙන්නේ මේකේ terminal මේකේ theory ටිකක් තියෙනවා. මම දැන් මේ theory ටික කියපු පුළුවන් තරම් ඉක්මනටනේ මම මේ අද කියපු theory ටික one by one අරගෙන පොඩ්ඩක් study කරන්න. මේ protocol එක මේ network industry එක ගැන ඉන්නවා නම් මේ network industry එකේ ඉන්නවා නම් මේ protocols ගැන ඔයාට තියෙන knowledge එක ඉතාම වැදගත්. ඒක නිසා මෙතනින් යාට දැන් අපි කතා කරේ මේ බේසික්ම ටිකක් මේ පැයකමාරක් වගේ කාලයක් ඇතුළත මේ බේසික් ටික කතා කරා මේ Cisco වලදී ගත්තාන් පස්සේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි තියරි ගොඩක් තියෙනවා. තියරි ගොඩක් තියෙනවා කතා කරන්න ප්‍රශ්න තියෙන එක තියරි එකක්වත් අපිට අතහැරලා දාන්න පුළුවන් තියරිස් නැහැ. එතකොට මේකෙදී මෙන්න මේ තියරි ටිකත් එක්ක මේ ප්‍රැක්ටිකල් එක මේ විදිහට ඉවර කරන්න. ඉවර කළා මම ඔයගලන්ට මෙන්න මේකේ මට කියක් ලැබුණොත් ලබන සතියේ ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට මේකේ මල්ටි ඒරියා OSPF කියන එක ගැන මම වීඩියෝ එකක් කරලා YouTube අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒකින්ද අපි මේක මෙතනින් නවත්තමු.